ආයුබෝවන් නවවෙනි ශ්‍රේණියේ දරුවෝ වෙනුවෙන් අපි මීට පෙර අන්තිමට කරපු වීඩියෝ එකේදී මම කතා කරා සරල යන්ත්‍ර පිළිබඳව. පාසල් වසල තිබෙන මේ කාලයේ ඔයගොල්ලන්ගේ උපකාරක පන්ති ශාස්ත්‍රයේත් වැඩ සම්පූර්ණයෙන්ම නතරලා තියෙන කාලේ ඔබ කොහොමද නිවසේ ඉඳගෙන මේ පාඩම සම්පූර්ණ කරගෙන මේකේ තියරි කොටස් විශේෂයෙන්ම තමන් හරියට අවබෝධ කරගන්න කියන එකට කරන උදව්වක් විදිහට තමයි මම මේ පාඩම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පාඩමේ මාතෘකාව සරල යන්ත්‍ර කියන්නේ කාර්ය පහසු කර ගැනීමේ උපක්‍රම. එදා මම නවත්තපු තැනදී මම සරල යන්ත්‍ර හඳුන්වා දීමක් කරා. සරල යන්ත්‍ර හඳුන්වා දීමක් මම කරා. ඒ තමයි එක වර්ගයක් ලීවර, අනෙක් වර්ගය ආනතතල, අනෙක් වර්ගය චක්‍රය හා අක්ෂ දණ්ඩ සහ කප්පි. ලීවර, ආනතතල, චක්‍රය සහ අක්ෂ දණ්ඩ සහ කප්පි යන සරල යන්ත්‍ර වර්ග මම එදා ඔයගොල්ලන්ට හඳුන්වා දීමක් කරා. මොනවද ඒවෙන් ලැබෙන වාසි කියලා දල අදහසක් ඔයගොල්ලෝ එදා ගත්තා. ඒ නිසා අද අපි කරන්න තියෙන්නේ ලීවර පිළිබඳව මුලින්ම අපි ආරම්භ කරනවා. ලීවර ගැන මොනවද ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ කියලා කතා කරනවා. පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ දන්නවා ලීවරයක් කියලා කියන්නේ විවර්තනයක් මත චලනය වෙන. එහෙම නැත්නම් ආධාරකයක් මත භ්‍රමණය වීමට හැකිවන පරිදි සලසලා තියෙන, සකසා තියෙන නොනැමෙන ඍජු දිග දණ්ඩ. හරි. විවර්තනයක් කියලා මම හිතන්නේ අදහස් කරේ මොකක් හරි ආධාරකයක් නෙමෙයි. ආධාරකයක් මත භ්‍රමණය වන ලෙස භ්‍රමණය විය හැකි වන පරිදි සකස් කරන ලද නොනැමෙන ශක්තිමත් ඍජු දිග දණ්ඩක් තමයි අපි කියන්නේ ලීවරයක් කියලා. එතකොට ලීවරයක කොටස් අද මම නැවත මතක් කිරීම කරන ඕගලන්ට මොනවද මේ ලීවරයක කොටස් කියලා. දැන් මේ පින්තූරය බැලුවම ඕගලන්ට පේනවා මේක ලීවරයක්. මේ ලීවරයේ මේ තියෙන්නේ බහරය, මේ බහරය. ඇත්තටම ලීවරයක බහරය කියන්නේ මේ ලීවරය මගින් එසවීමට තැක් කරන බර. හරි. මේ ලීවරයක භාරය කියන්නේ ලෝඩ් එක කියන්නේ ලීවරය මගින් එසවීමට මේ පුද්ගලයා මේ ලීවරය මේ නොනැමෙන ඍජු දිග දණ්ඩ ලීවරය මේ ලීවරය මගින් එසවීමට තැක් කරන බර. මේක තමයි අපි භාරය කියලා කියන්නේ. ඊට පස්සේ දැන් ලීවරේ නිදහස් කෙලවර මේ පැත්තනේ. දැන් මේ පැත්තට නිදහසක් නැහැනේ. ලොකු ලෝඩ් එකක් උස්සන්න යන්නේ. මේ ලීවරේ නිදහස් කෙලවර තියෙන්නේ. මේ ලීවරේ නිදහස් කෙලවරේ පල්ලෙහාට යොදන බලය තියෙන්නේ. පහළට යොදන බලය. අන්න ඒ පහළට යොදන බලයට අපි කියනවා ආයාසය. පැහැදිලි? ආයාසය. එහෙනම් මෙතන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? බහාරය. මෙතනින් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ආයාසය. ඊළඟට මේ ලීවරය භ්‍රමණය විය හැකිවන පරිදි සකසා ඇති ස්ථානයක් තියෙනවානේ. එතනින් තමයි ඇත්තටම ගත්තොත් ලීවරය දරා සිටින්නේ. ඒ කියන්නේ ලීවරය භ්‍රමණය වන්නේ මෙන්න මෙතන. මෙන්න මේ ලක්ෂය. අන්න එතන අපි කියන මොකද්ද? ධරය. ඒ කියන්නේ මේ ලීවරය භ්‍රමණය වෙන්නේ ධරය වටා. ලීවරය භ්‍රමණය වන්නේ ධරය වටා. පැහැදිලිද? එතකොට අපි අර අර්ථ දැක්වීමේදී විවර්තනයක් නැත්නම් ආධාරකයක් කිව්වේ මෙන්න මේක තමයි ධරය. එතකොට මේ ධරය වටා තමයි ලීවරය භ්‍රමණය වෙන්නේ. මෙහින් ආයාසය යොදනවා, මෙහින් භාරය ක්‍රියාත්මක වෙනවා. මේ භාරයට එරෙහිව තමයි මෙයා ආයාසය යොදන්නේ. භාරයට එරෙහිව තමයි ආයාසය යොදන්නේ. මොකද මෙයාට ඕනේ භාරය ඔසවන්න. ඔයගොල්ලෝ දන්නවා භාරය කියන්නේ වස්තුවක බර, ලෝඩ් එක, වේට් එක. ඒ බර ක්‍රියා කරන්නේ හැමතිස්සෙම ඕනෑම වස්තුවක සිරස්ව පහළට. එතකොට ඒකට එරෙහිව තමයි මෙයා මේක ඔසවන්න තමයි මෙතනින් බලය යොදන්නේ. පැහැදිලි එහෙනම් ආයාසය දන්නවා, ධරය දන්නවා, භාරය දන්නවා. ඒ වගේම අපි මෙන්න මේ පින්තූරය ගැන, මේ රූපය ගැන මම එදා ඔයගලන්ට පාඩම නවත්තන වෙලාවේ කතා කරා. ඒ තමයි ලීවරයක ඊළඟ කොටස.
ආයාසයයි භාරයයි දරයයි හැරුණා. ආයාසයයි භාරයයි දරයයි හැරුණාම තියෙනවා ආයාස බාහුව කියලා ලෙන්ත් එකක් දිගක් තියෙනවා. ආයාස බාහුව. ඊට පස්සේ තව ලෙන්ත් එකක් දිගක් තියෙනවා භාර බාහුව කියලා. භාර බාහුව. එතකොට ආයාස බාහුව භාර බාහුව කියලා කියන්නේ දුරවල් දෙක. දුරවල් දෙක. ඒ දුරවල් දෙක මනින්න පටන් ගන්න හැමතිස්සෙම කොතන ඉඳලාද? දරේ ඉඳලා. හරි. දරේ කොතන තිබුණත් දරේ ඉඳලා තමයි මනින්න පටන් ගන්නෙ. එහෙනම් ආයාස බාහුව කියන්නේ මොකද්ද? ආයාස බාහුව කියලා කියන්නේ දරේ සිට ආයාසයට තියෙන දුර. දරේ සිට ආයාසයට තියෙන දුර. ඒ වගේම භාර බාහුව කියන්නේ මොකද්ද? දරේ සිට භාරයට තියෙන දුර. එහෙනම් දරේ සිට ආයාසයට තියෙන දුර ආයාස බාහුව, දරේ සිට භාරයට තියෙන දුර භාර බාහුව. දැන් ඔයගොල්ලන්ට මම ගිය සතියේ මේ පාඩමේ මුල් කොටසේදී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා මේ බර ඔසවන්න. මේ බර ඔසවන්න වඩාත්ම පහසු වෙන්නේ හැකිතා ආයාසය යොදන්න ඕන B ආයාසය යොදන්න ඕන දරයට ආසන්නයද දරයට ඈතින්ද කියලා පැහැදිලි කරා නේද මම. දරයට පුළුවන් තරම් යොදන්න ඕන කොහෙන්ද? ඈතින්. දරයට ඈතින් තමයි යොදන්න ඕන. දරයට ආසන්නයේ බලය යොදනකොට මේ බර ඔසවන්න අපහසුයි. ඒ කියන්නේ අපි මේ ගැන අපිට ප්‍රායෝගික අදහසක් තියෙනවා. හැකිතා දරේ ඉඳලා ඈතට යනකොට මොකක්ද දිග් වෙන්නේ එතකොට? ආයාස බාහුව නේද? ඒ කියන්නේ දිග වෙන්නේ මොකද්ද තමයි? ආයාස බාහුව. ඒතකොට ආයාස බාහුව දිග වැඩි වෙනකොට ආයාස බාහුව දිග වැඩි වෙනකොට කාට වඩාද? භාර බාහුවට වඩා මේකෙන් එන වාසිය වැඩි වෙනවා. ඒ කියන්නේ මේකෙන් එන වාසිය වැඩි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ලොකු භාරයක්, විශාල භාරයක් ඔසවන්න අපට පුළුවන් ආයාසය ටිකක් අඩුයි. වැඩිපුර අඩු කරගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මින් ඉදිරියට හොඳට අවධාරණය කරගන්න ඕන දෙයක් තියෙනවා. මේ වගේ ලීවරයකින් ලොකු භාරයක් ඔසවන්න පුළුවන් කුඩා ආයාසයකින්. මිදුසුරක් විදිහට ගත්තොත් 1000 නිව්ටන් කියලා හිතන්නකො භාරය. 1000 නිව්ටන් කියන භාරය ඔසවන්න. හරිද? 1000 නිව්ටන් කියන භාරය ඔසවන්න යොදන්න වෙන ආයාසය නිව්ටන් 250ක් වගේම අඩු වෙන්න පුළුවන්. හරි. දැන් මේ ලීවරේ නැතුව මේ නිව්ටන් 1000 ඔසවන්න උනා නම් යම් පුද්ගලයෙකුට එතකොට මේ නිව්ටන් 1000 මත කෙලින්ම බලය යොදන්න බෑ. ලීවරයක් නැහැ. දෑතින් හරි කොහොම හරි කෙලින්ම බලය යොදන්න බෑ. එතකොට නිව්ටන් 1000ක් ඔසවන්න අඩුම ගානේ නිව්ටන් 1000ක් අවශ්‍ය වෙනවාමයි කියලා අපි කතා කරලා තියෙනවා. නමුත් මේ ලීවර සිස්ටම් එකේ මේ ලීවර් කිරීම මතින් නිව්ටන් 1000ක භාරය ඔසවන්න පුළුවන් ඊට වඩා අඩු ආයාසයක. එතකොට දැන් අපිට මේකෙන් පේනවා නේද මේ වාසියක් තියෙනවා කියලා. මේකෙන් පැහැදිලි නේද අපිට එහෙනම් මේකෙන් වාසියක් තියෙනවා කියලා. ඒ වාසිය අපට එන්නේ ඇයි දන්නවද? දරේ සිට ආයාසයට තියෙන දුර අනිවාර්යයෙන්ම දරේ සිට භාරයට තියෙන දුරට වඩා වැඩි වෙන්න ඕන. කොටිම වෙනත් විදිහකට කියනවා නම් භාර බාහුව තියෙන්නේ භාර බාහුවට වඩා ආයාස බාහුව වැඩි වෙන්න ඕන. දිග වෙන්න ඕන. භාර බාහුවට වඩා ආයාස බාහුව ටිකකින් හරි වැඩි වෙච්ච ගමන් විශාල භාරය ඔසවන්න පුළුවන් වෙනවා කුඩා ආයාසයෙන්. එහෙනම් මුදට මම කියන්නේ උගලන්ට අවධාරණය කරගන්න ඕන ඕගොල්ලෝ ආධාරණය කරගන්න ඕන විශාල භාරයක් කුඩා ආයාසයෙන් ඔසවන්න නම් භාර බාහුවට වඩා විශාල වෙන්න ඕන ආයාස බාහුව. විශාල වෙන්න ඕන ආයාස බාහුව. එහෙනම් මෙන්න මේ කතාව හොඳට අවධාරණය කරගන්න. විශාල භාරයක් කුඩා ආයාසයකින් ඔසවන්න නම් දරේ සිට හැකිතා ඈතින් ආයාසය යොදන්න ඕන. වෙනත් විදිහකින් කියනවා නම් විශාල භාරයක් කුඩා ආයාසයකින් ඔසවලා මේ යන්ත්‍රයෙන් එම වාසිය හරිද? යන්ත්‍ර වලින් සැලසෙන වෙනත් වාසි තියෙනවා. මේ කියන වාසිය ගන්න නම් භාර බාහුවට වඩා ආයාස බාහුව විශාල වෙනවා.
එදා අපි මේ කතාව තුළදී අපි අවසන් කරේ මේ යන්ත්‍රයෙන් සැලසෙන වාසිය ගැන ඕගොල්ලන්ට අදහසක් තියෙන්න ඕන කියලා. මේ යන්ත්‍රයෙන් සැලසෙන වාසිය. එතකොට මතක තියාගන්න මේ යන්ත්‍රයෙන් සැලසෙන වාසිය අපි අර්ථ දක්වපු විදිහක් තියෙනවා. අර්ථ දක්වපු විදිහක් තියෙනවා. මම එතනට එන්නම්. මෙන්න මේ රූපයක් බලන්න. හරිද? දැන් මේ රූපයේදී පෙන්වන්නේ ඔයගලන්ට ඔය මම කියපු කතාව තමයි. මම කියපු කතන්දරය ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි දැන් මේ ටින් පියන. හරි? ටින් පියන. දැන් මේ ටින් පියන මෙයා ඇඟිල්ලෙන් ගලවන්න. තරමක් තද වෙලා තියෙන ටින් පියන මෙයා ඇඟිල්ලෙන් ගලවන්න. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේ ඇඟිලි තුඩට ඒක අමාරුයි, මහන්සි, කරදරයි, අපහසුතාවයක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා හැන්දක් අරගෙන හැන්දේ පිටපැත්ත තියෙන හැන්දේ පිටපැත්ත දාලා පියන අස්සට ඇතුළට ඒ ධාරයට දාලා මෙතනින් පාත් කරනවා. හැන්ද මෙහෙම පාත් කරාම පියන උඩට විසිරෙනවා. පැහැදිලි? ඒ කියන්නේ මෙයා මෙතනදි කරන්න හැදුවේ මෙයාගේ අතට දැනෙන මේ බර මත කෙලින්ම මෙයා බලයක් යොදවන්නේ. හරි? ලීවරයක් නැතිව කෙලින්ම බලයක් යොදවනවා. එතකොට මෙයා පාවිච්චි කරා මේ වෙලාවේ හැන්ද කියන ලීවරය. හැන්ද කියන ලීවරය පාවිච්චි කරලා මෙයා මොකද කරන්නේ? මේ මෙයාට දැනෙන බරට එරෙහිව මෙයා බලයක් යොදවනවා. යොදලා මේ ගැලෙනවා. එතකොට මෙතන ආයාසය මෙතන නේ. මේක තමයි මොකක්ද? ආයාසය. එතන ආයාසය. ඊට පස්සේ මේ හැන්දේ පිටේ කෙලවර තියනවා නේද? කෙලවර. අන්න ඒ කෙලවර තමයි යෝගේ තියෙන්නේ මොකද්ද? බාහිර. ඒ කියන්නේ මේ මෙතන නෙමෙයි. මේ ටින් එකේ ධාර නෙමෙයි පියනේ කෙලවර. දැන් හැන්ද පියන යටට ගිහිල්ලා තියෙන්නේ පියන යටට යක් චුට්ටක් ඇතුළට ගිහිල්ලා තියෙන අන්නේ එතනින් මේ හරිය තමයි. ඒක බාහිර. එතකොට මෙන්න මෙතන තමයි ඔගේ ධාරය කියන්නේ. ධාරය. මේ තියෙන ධාරය. ඒ කියන්නේ අර ටින් එක මත හැන්ද හිටින්නේ කොතනද? මෙන්න මෙතන. එතන තමයි ළමයි ධාරය. මෙතන ධාරය. පැහැදිලි? මෙතන ධාරය, මෙතන බාහිරය, මෙතන ආයාස. දැන් බලන්න මෙතන අර මම කියපු කතාවේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා. ඒ තමයි මේ බලන්න. මෙතන ධාරය, මෙතන ධාරය, මෙතන බාහිරය, මෙතන ආයාසය. දැන් බලන්න ආයාසය යොදන තැනයි ධාරයයි අතර දුර බලන්න. ධාරයේ සිට ආයාසයට දුර මොකද්ද? ආයාස බාහුව. දැන් ධාරයේ සිට බාහිරයට තියෙන දුර මෙතන. ඒක බාහුව. ඒතර හරි පැහැදිලි ධාරය බාහිරයට ළඟයි නේ. ධාරය ළඟයි බාහිරයට. ධාරය බාහිරයට ළඟයි කියන්නේ බාහුව කෙටි. ආයාස බාහුව මොකද? දිගයි. අර ඉස්සල මම කිව්වා ආයාස බාහුව දිග වුණාම බාහුව වඩා මේ ලීවරේ ලොකු බරක් මෙතනට දැනෙන ලොකු බර පොඩි මහන්සියකින් පොඩි ආයාසයකින් ඔසවන්න පුළුවන් කියලා. එහෙනම් මම නැවත පළවෙනි රූපයට යනවා නම් මේක හරි පැහැදිලි නේද? රයිට්. එහෙනම් අපි ඔය කතාව අතරදී මම කිව්වා මේ ලීවර වලින් එනවා නේද වාසිය. මේ ලීවර වලින් එනවා තමයි වාසිය. පැහැදිලි? මේ ලීවර වලින් අපට සැලසෙන වාසිය බලන්න. මතකද? මේ ලීවර වලින් අපට සැලසෙන වාසිය පිළිබඳ අදහසක් ගන්න භෞතික රාශියක් තියෙනවා. මොකද ඒ රාශිය? යාන්ත්‍ර වාසිය. අපි ඒකට කියන්නේ මොකද්ද? යාන්ත්‍ර වාසිය. හරිනේ? යාන්ත්‍ර වාසිය. දැන් මේ යාන්ත්‍ර වාසිය කියන්නේ ඕනම යන්ත්‍රයක දැන් අපි තාම ඉගෙන ගත්ත ලීවරනේ ඕනම යන්ත්‍රයක ඔසවන්න තියෙන බාරය දෙන්නේ. ඒ ඔසවන්න තියෙන බාරය අපිට ඔසවන්න තියෙන පහසුතාවය පිළිබඳ පොඩි අදහසක් දෙන්න නිකම්ම.
හිතන්න දැන් අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණය නිව්ටන් 1000ක භාරයක් තිබුණානේ. නිව්ටන් 250ක ආයාසයෙන් ඔසවනවා. එතකොට එතන අපිට පේනවානේ වාසියක් කියලා. හරි. ඒක එක කියලා හිතන්න. තව යන්ත්‍රයක් තියෙනවා නිව්ටන් 1000ක භාරයක් ඔසවන්න අපි යොදන ආයාසය නිව්ටන් 500යි. දැන් අවස්ථා දෙක ගත්තොත් නිව්ටන් 1000ක භාරයක් ඔසවන්න නිව්ටන් 250ක ආයාසයක් අපි යොදනවා. නිව්ටන් 250. තව අවස්ථාවක් තියෙනවා යන්ත්‍රයක නිව්ටන් 1000ක භාරයක් ඔසවන්න නිව්ටන් 500ක ආයාසයක් යොදනවා. දැන් මේ දෙක දිහා බැලුවම පේනවා නේද මේ දෙකේම වාසියක් තියෙනවා. ඇයි? භාරයට වඩා ආයාසය කුඩයි. දෙකේම වාසියක් තියෙනවා. භාරයට වඩා ආයාසය කුඩයි. නම් එකක වාසිය වැඩි නේද? කොයි එකේද වාසිය වැඩි? ඇත්තටම ගත්තොත් එකක වාසිය වැඩි ඒ තමයි මෙන්න මේකේ වාසිය වැඩි නේද? නෑ. මේකේද වාසිය වැඩි? මේකේ වාසිය වැඩි. මේකේ වාසිය මේ තරම් ඇත්තේ නෑ. කොහොමද අපි කියන්නේ? 10 නිව්ටන් භාරයක් 250කින් ඔසවන්න පුළුවන්. ඒ කියන්නේ ආයාසය මේකටත් වඩා අඩුයි. මේකටත් වඩා අඩුයි. එහෙනම් මේකේ වාසිය වැඩි. මේකේ වාසිය වැඩි, මේකේ වාසිය අඩුයි. එතකොට අපි මොකද යාන්ත්‍ර වාසිය කියන්නේ? යාන්ත්‍ර වාසිය කියන්නේ ඕනෑම යන්ත්‍රයක භාරය ආයාසයට දක්වන අනුපාතය. භාරය ආයාසයට දක්වන අනුපාතය. එතකොට අපි භාරය ආයාසයට දක්වන අනුපාතය කියලා කියන්නේ එහෙනම් යාන්ත්‍ර වාසිය සමානයි. යාන්ත්‍ර වාසිය සමානයි. භාරය ආයාසයට දක්වන අනුපාතය කියන්නේ යාන්ත්‍ර වාසිය සමානයි. භාරය බෙදීම ආයාසය. භාරය බෙදීම ආයාසය. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. භාරය 1000යි නම් ආයාසය නිව්ටන් 250යි නම් 1000 බෙදීම 250. කීයද උත්තරේ? 4යි. යාන්ත්‍ර වාසිය 4යි. 1000යි නිව්ටන් බෙදීම 500යි නිව්ටන්. එතකොට උත්තරේ කීයද? 1000 බෙදීම 500 2යි. උත්තරේ 2යි. ඒකේ යාන්ත්‍ර වාසිය 2යි. මුල් එකේ 4යි. හැබැයි මතක තියාගන්න යාන්ත්‍ර වාසිය කියන්නේ ඒකක නැති රාශියක්. ඇයි ඒකක නැති වෙන්නේ? නිදසුනක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු භාරය නිව්ටන් 1000. ආයාසය ඕන වෙන්නේ නිව්ටන් 250. නිව්ටන් 250. නිව්ටන් 250. හරි. 1000 බෙදීම 250. 1000 බෙදීම 250. එතකොට මේ නිව්ටන්ට නිව්ටන් එකිනෙක බෙදිලා ගියාම ඒක අවශ්‍ය වෙනවානේ. 1000ට 250 යන්නේ 100 එහෙනම් මේ යාන්ත්‍ර වාසිය වෙන්නේ 4. යාන්ත්‍ර වාසිය 4යි කියන්නේ අනිවාර්යයෙන්ම ළමයි අර නිව්ටන් 500ක් ආයාසය යොදන්න වෙච්ච එකට වඩා වැඩි වාසිය. නිව්ටන් 500 ආයාසය දුන්නා නිව්ටන් 1000 බෙදීම නිව්ටන් 500. 1000 බෙදීම 500. ඒතකොට 2යි. යාන්ත්‍ර වාසිය 2යි. ඊට වඩා අඩුයි යාන්ත්‍ර වාසිය. ඒ කියන්නේ යොදන්න ඕන ආයාසය වැඩි වෙන්න යාන්ත්‍ර වාසිය අඩුයි. යාන්ත්‍ර වාසිය පැහැදිලි. ඉතින් අපි ඔන්න ඔය කතා ටික දැන් මේ වෙනකොට ඔයගලන්ට තේරෙනවානේ. එහෙනම් ලීවරයක ආයාසය මොකද්ද? භාරය මොකද්ද? දරය මොකද්ද? ආයාස බාහුව මොකද්ද? භාර බාහුව මොකද්ද? ලීවරයේ යාන්ත්‍ර වාසිය කියන්නේ මොකද්ද? යාන්ත්‍ර වාසිය වැඩි වෙන්නේ කොහොමද කියලා මම කියනවා. එහෙනම් හරිනේ. එහෙනම් යාන්ත්‍ර වාසිය වැඩි වෙනවා. යාන්ත්‍ර වාසිය පැහැදිලිවම වැඩි වෙනවා. භාර බාහුවට වඩා ආයාස බාහුව දික් වෙන ලීවරවල. භාර බාහුවට වඩා ආයාස බාහුව දික් වෙන ලීවරවල යාන්ත්‍ර වාසිය වැඩි වෙනවා. යාන්ත්‍ර වාසිය වැඩි වෙනවා. ඒ කියන්නේ ලොකු භාරයක් අවශ්‍ය වෙන්නේ කුඩා ආයාස. හොඳයි. ඊළඟට මේ ලීවරවල දරය පිහිටන තැන සමහර ලීවරවල එකිනෙකට වෙනස් වෙනවා. දරය පිහිටන තැන. දැන් අපි අර අපේ පළවෙනි ලීවර වර්ගය ගත්තොත් එහෙම මෙතනට ආවොත් එහෙම දැන් මේ ලීවරය ගත්තොත් දරය තියෙන්නේ මෙතන භාරය මේ පැත්තේ ආයාසය මේ පැත්තේ. දරය මැද භාරය ආයාසය දෙපැත්තේ. හැම වෙලාවෙම මෙහෙම නැහැ. හැම වෙලාවෙම මෙහෙම නැහැ. බලන්න මේ රූපය. මේ රූපයේ දරය මැද දෙපැත්තේ ආයාසය හා
භාරය. හරි. හැම ලීවර වලම එහෙම නැහැ. ඒකයි මම ඔයාලට කියන්නේ. පැහැදිලිද? දැන් මේ දරය පිහිටන තැන වෙනස් වෙනවා. දරය පිහිටන තැන වෙනස් ලීවර වල. දැන් හිතන්නකෝ ඒ දරය පිහිටන ස්ථාන ලීවර වල වෙනස් වෙනවා කියන්නේ ළමයි දරය මැදනේ මේකේ තියෙන්නේ. දරේ මැද. සමහරලාට මේ જાති සමහර ලීවර තියෙනවා දරේ තියෙන හරි මැද. හරි මැද දරේ. දරේ හරි මැද. දැන් මේකේ නම් දරය බහරයට ළඟ. දරේ බහරයට ළඟ. අර අලවක්කුවේ ගල පෙරලෙන එකේදී දරය බහරයට තමයි ළඟ. ආයාසය දිගයි. ආයාස බාහුව දිගයි. ආයාසය ඈතින් තියෙනවා. ඒ හැම වෙලාවෙම එහෙම නැහැ. දරේ මැද තියෙන ලීවර වල සමහරලාට දරය හරි මැද තියෙනවා. දරය හරි මැද තියෙනවා. සමහරලාට දරය ආයාසයට ළඟ වෙන තියෙනවා. දැන් හිතන්න මෙන්න මේවනේ. දැන් අලවක්කුවේ ගලක් පෙරලෙන අවස්ථාව ගත්තාම මේ හිතන්න ඊට පස්සේ දැන් මෙතන බාහිරයක් තියෙනවා. එතන මේ හරිය තියෙනවා දරය. මේ හරියට ආයාසය. දැන් එතකොට මේක තමයි බාහිරය. මේ තියෙන්නේ දරය. මේ තියෙන්නේ ආයාසය. හරි. බාහිරය, දරය, ආයාසය. එතකොට මේකේ පුළුවන් නේද මේ ලොකු බාහිරේ කුඩා ආයාසයක උසවන්න. ඇයි? බාහුවට වඩා ආයාස බාහුව දිගයි නේ. බාහුවට වඩා ආයාස බාහුව දිගයි. මේකම වාසිදායකයි. පැහැදිලිද? ඒ කියන්නේ මේ දරය ඇත්තටම බාහිරට ළඟ ලීවර. ඊළඟට අපි ගත්තොත් මෙහෙම දරය හරි මැද තියෙනවා. දරය හරි මැද. ඊට පස්සේ මෙතනින් ආයාසය මෙතන ඉඳලා මෙතනට තියෙන සමාන දුරකින් මෙහෙම තියෙනවා බාහිර. ඒ කියන්නේ මේ දුරවල් දෙක සමානයි. දරේ ඉඳලා ආයාසයට තියෙන දුරයි දරේ ඉඳලා බාහිරයට තියෙන දුරයි සමානයි. මේ දුරවල් දෙක සමානයි. එහෙම ලීවරක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයාස බාහුවයි බාහිර බාහුවයි සමානයි නේද? ආයාස බාහුවයි බාහිර බාහුවයි සමාන නම් මොකද වෙන්නේ? ආයාස බාහුවයි බාහිර බාහුවයි සමාන නම් ඔසවන්න තියෙන භාරය නිව්ටන් 1000 අවශ්‍ය වෙන ආයාසයක් කොච්චරද? නිව්ටන් 1000. අවශ්‍ය වෙන ආයාසයක් නිව්ටන් 1000. ඒ කියන්නේ බාහිර බාහුවයි ආයාස බාහුවයි සමානයි. එතකොට මේක තමයි தත්ත්වය. අර මම ඉස්සෙල්ලා කිව්වේ ආයාස බාහුව දිග නම් තමයි වාසිය කියන්නේ. මේ දෙක සමානයි. එතකොට බාහිරය 10 නම් ආයාස බාහුව 10. ඉතින් ඔගේ තව වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඉදලෙන් පස්සේ නතු ගන්නකට වගේ. රයිට් නේ අපි වෙන විදිහට දරය මේ ආයාසයට ලං වෙන අවස්ථා තියෙනවා. දරය ළඟයි, දරයයි ආයාසයයි ළඟයි. හැබැයි දරය මැද තියෙනවා. දරය මැද තියෙනවා. බාහිරයයි ආයාසයයි දෙපැත්තේ තියෙනවා. දරය තියෙන්නේ හැබැයි ආයාසයට ළඟ. හරි. මම හොඳ නිදසුනක් ඒකට කියන්නම් බලන්න. අර ඔරුව වලට සවි කරලා තියෙන හබල තියනවා නේද? ඔරුවට සවි කරලා තියෙන හබල තියෙන ඒ ඔරුවට සවි කරලා තියෙන හබලේ මෙතන ඉන්නේ හබල් ගන්න. මෙතන තමයි ආයාසය. මෙතන තමයි දරය. හරි ඔරුවට සවි කරපු හබල. එතකොට දරයයි ආයාසයයි තමයි ළඟ. එතකොට මේ කෙලවර තමයි බාහිර. ඒ කියන්නේ වතුරේ එන පාර. හරි. එතකොට මේ දරයයි ආයාසයයි නේද ළඟ. දරය සහ ආයාසය තමයි ළඟ. මේකෙද වෙන්නේ මොකක්ද? මේක බර උස්සන්න ගන්න නෙමෙයි. ඇයි? මේකෙන් බර උස්සන්න බෑ. ඇයි? මෙතනදී කුඩා බහරයකට ඕන වෙන ලොකු ආයාසයක්. ඇයි? ආයාස බාහුව කෙටි. දිග වෙන්න ඕන. ආයාස බාහුව කෙටි.
බාරබාවයි එකද? මෙහෙම වුණාම මොකද විශාල භාරයක් නෙමෙයි මේ කුඩා භාරයකට ලොකු ආයාසයක් යොදන්න වෙනවා. හරිද? ඒ නිසා මේකේ තියෙන වෙනවාසය. ඒක මොකක්ද දන්නවද? ඒ තමයි ළමයි දැන් හිතන්නකෝ හබලෝක කියලා. හබලෝක. මෙතන ආයාසය. හරි. මෙතන දර. මෙතන බාර. දැන් හබල් ගන්නකොට අත තියෙන ආයාසය යන අතනේ. මෙහෙම අතනේ හබල් ගන්න. අත පොඩි දුරක් මෙහෙම චලනය කරනවා. කුඩා දුරක්. කුඩා දුරක් අත චලනය කරනකොට බාහිර ලොකු දුරක් එනවනේ. දැන් අත චලනය කරන්නේ කුඩා දුරයි. අත කුඩා දුරයි චලනය කරන්නේ. එතකොට අර හබලේ කෙලවර වතුර දිගේ වැඩි දුරක් යනවානේ. හබලේ කෙලවර වතුර තුල වැඩි දුරක් යනවා. මේ වතුර තුල වැඩි දුරක් යනවා. ඉතින් ඒක වාසියක්නේ. හබල් ගැසීමේදී ඔරුව ඉදිරියට යන්නේ. නේද? හබල් ගැසීමේදී ඔරුව ඉදිරියට යන්න හබලේ කෙලවර වතුරේ වැඩි දුරක් යන්න ඕනේ. එතකොට අත පොඩි දුරක් මෙහෙම කරන්නේ. අත පොඩි දුරක් මෙහෙම කරනකොට හබල කෙලවර වැඩි දුරක් යනවා. ඒක තමයි ළමයි මේකේ තියෙන වාසිය. ඒ කියන්නේ අපි ආයාසය සුළු දුරක් චලනය කරන විට බාහිර විශාල දුරක් චලනය කරනවා. චලනය වෙන බාහිර වැඩි දුරක් චලනය වෙනවා. එහෙනම් මේ තාමත් මම කතා කරේ ධරය මැද තියෙන ලීවර නේ. ධරය මැද තියෙන ලීවර. මතක තියාගන්න ධරය මැද තියෙන ලීවර වලට කියනවා පළමු වන වර්ගයේ ලීවර. පළමු වන වර්ගයේ ලීවර. ධරය මැද තියෙන ලීවර. හැබැයි ධරය හරි මැද වෙන්න පුළුවන්. ධරය බාහිරයට ළඟ වෙන්න පුළුවන්. ධරය ආයාසයට ළඟ වෙන්නත් පුළුවන්. හැබැයි ධරය මැද. ඒ තමයි පළමු වර්ගයේ ලීවර. එහෙනම් පළමු වර්ගයේ ලීවර වල වඩා වාසි පැති දෙකක් තියෙනවා. එකක් ධරය බාහිරයට ළඟ නම් ධරය බාහිරයට ළඟ නම් අපි ගමනිමු. මේ තියෙන ධරය බාහිරයට ළඟ නම් එතකොට පුළුවන් විශාල බාහිරයක් කුඩා ආයාසයකින් සොයන්න. දැන් මේ බැලු බැලමට පේනවා ධරයේ ඉඳලා බාහිරයට දුර බාහිර බාහුවයි ආයාස බාහුවයි සමානයි. එතකොට මේකෙදි මේ දෙපැත්ත සීසෝව තියෙන ඔක තමයි. තරාදියත් ඔක. එතකොට මේකෙදි මේ භාරය 500යි නිව්ටන් නම් ආයාසයක් නිව්ටන් 500යි. භාරය ආයාසය සමානයි. මේකත් මේ බර උස්සන්න ගන්න එකක් නෙමෙයි. බර උස්සන්න ගන්න භාරය ධරයට ළඟට යනවා. දැන් මේක බලන්න. දැන් මේ තියෙන්නේ සීසෝමක්ගේ ධරය හරියට. දැන් මේවයි මේ කතුර ගත්තාම ධරය ආයාසය. මෙතන ධරය. මෙතන ධරය. හරි. ඔක තමයි ධරය. දැන් මේ අඬුව ගත්තත් මෙතන තමයි ධරය. ධරය මොන ඔය ලයින් එක තමයි ධරය. ඊට පස්සේ බලමු අපි ආයාසය. ආයාසය. මේ තියෙන්නේ අත් දෙකෙන් යොදන්න. ඒක තමයි ආයාසය. තමයි ආයාසය කියන්නේ. හරි. ආයාසය. එතකොට මේකේ මේ තියෙන ආයාසය. ඔන්න ඔය ලයින් එක ආයාසය. හරි. එතකොට ධරයේ සිට ආයාසයට දුරනේ. ධරයේ සිට ආයාසයට. දැන් බාහිර බලන්න. බාහිර. මේ තියෙන්නේ මේ කතුරේ තල දෙකට අහු වෙලා කැපෙන දේ තියෙන්නේ. රෙදි කෑල්ලක කඩදාසියද කියලා මේ තල දෙකේ ආරම්භක හරි මේ හරි ඉන්නේ ඔක කැපෙන්නේ ලේසි. ඔන්න ඔය හරිය තමයි බාහිර ක්‍රියාව. මේකෙත් මෙන්න මේ හරිය තමයි බාහිර ක්‍රියාව. බාහිර. පැහැදිලි. ඒ කියන්නේ ආයාස බාහුව දිගයි නේ. ආයාස බාහුව දිගයි නේ. ආයාස බාහුව දිගයි. බාර බාහුව කෙටි. බාර බාහුව කෙටි. එතකොට මේ පෙන්නන ලීවර ඔක්කොම පළවෙනි වර්ගයේ ලීවර. පළමුවන වර්ගය. ඇයි මේ පළමුවන වර්ගය කියන්නේ? ධරය මැද තියෙන්නේ. ධරය හරි මැද වෙන්න පුළුවන්. ධරය බාහිරයට ළඟ වෙන්න පුළුවන් මේ වගේ. ධරය ආයාසයට ඈත වෙන්න.
දරය ආයාසය දරයයි ආයාසය දුර වැඩි. ආයාස බාහුව දිගයි, බාර බාහුව කෙටි. ආයාස බාහුව දිගයි, බාර බාහුව කෙටි. එහෙම වෙන්නත් පුළුවන්. මේකේ බාහුව දෙක සම. ඊට පස්සේ දරය ආයාසයට ළඟ වෙන එක මම ඉස්සර ඇඳලා පෙන්නනවා. ඔරුවට සලි කර ඇති හබල. ඒ දරය ආයාසයට ළඟයි. ඒකෙ වෙන්නේ ආයාසයේ සුළු දුරක් චලනය කරන විට බාහිර ලොකු දුරක් ගමන් කරනවා. ඒ ලීවර පළමුවන ඝනයේ ලීවර. නැත්නම් පළමුවන වර්ගයේ ලීවර. පළමුවන වර්ගයේ ලීවර. හරි. ඊළඟට මොනවද දෙවන වර්ගයේ ලීවර කියලා කියන්නේ? දෙවන වර්ගයේ ලීවර වල ළමයි මැද තියෙන්නේ මේ වගේ දරය නෙමෙයි. මැද තියෙන්නේ දරය නෙමෙයි මතක තියාගන්න. මැද තියෙන්නේ බාහිර. මැද තියෙන්නේ බාහිර. දෙපැත්ත තමයි තියෙන්නේ මොකක්ද? දරය හා ආයාසය. දරය හා ආයාසය. දැන් හිතන්න මෙන්න මේවා. ඔයගොල්ලන් පේනවා බැලු බැලමට බර ඔසවගෙන යන වීල් බැරෝවකට සමානයි. වීල් බැරෝවට සමාන. වීල් බැරෝවක් කියන්නේ දැන් මේකේ ආයාසය කොහෙද යොදන්නේ? ඒක පැහැදිලි. මෙතනින් තමයි ඔස්සන්නේ. ආයාසය. නායාසය. වීල් බැරෝ ඔසවන්න, තල්ලු කරා යන්න. නැත්නම් බර ඔසවන්න අපි උදේට ආයාසය. බහරය මෙතන. මෙතන නේද බහරය? මොන බහරය? ලෝඩ් එක. දරය තමයි මේ ඍජු දිග දණ්ඩ ලීවරය. මේ ලීවරය යේ භ්‍රමණාංශය. නේ? ලීවරය මේ මුළු ලීවරයම එහෙම නැත්නම් මේ ආයාසය හා භාරය කියන බල ආයාසය හා භාරය කියන බල භ්‍රමණය වෙන්නේ මෙතන. මේක තමයි දරය. දැන් මොකද මේ ලීවරය ගැන ඔයගොල්ලෝ කියන්නේ? දැන් මේකෙන් පුළුවන් ද විශාල භාරයක් කුඩා ආයාසයකින් ඔසවන්න. ඒ කියන්නේ හිතන්නකො මේක නිව්ටන් 1000ක පස්තෝගයක්. නිව්ටන් 1000යි කියලා. ආයාසය ඊට වඩා වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා නම් ඔයා පාවිච්චි කරන්නේ නැහැ නේද? පාවිච්චි කරන්නේ මේ වාසියක් තියෙන නිසා 1000ට වඩා අඩු වෙනවා කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි දැන් ඕගොල්ලෝ සතුව තියෙන දැනුමෙන් ඕක කියන්න බැරිද විද්‍යාත්මකව? මම කියවනේ හැමතිස්සෙම බාර බාහුවට වඩා ආයාස බාහුව දිග නම් බාර බාහුවට වඩා ආයාස බාහුව දිග නම් හොඳයි කියලා. එතකොට අඩු ආයාසයෙන් ඔසවන්න පුළුවන් කියලා. මම කිව්ව එක අවධාරණය කරන්න. බලන්න මේකේ බාහුව කොහොමද එන්නේ? කොහොමද බාහුව මනින්නේ? කොතනද හැමතිස්සෙම? හැමතිස්සෙම දරේ ඉඳලා ඉන්නේ මනින්නේ. දරය මැද තිබුණා කොහෙ තිබුණා දරේ ඉඳලා නේද මනින්නේ. එහෙනම් ආයාස බාහුවමයිනේ කොහොමද? ඔතන ඉඳලා මෙතනට නේද? ඔතන ඉඳලා මෙතන. මෙතන ආයාස බාහුව. ඔතන කොයි දිග? ඔය දිග නේද ආයාස බාහුව. බාර බාහුව වෙන්නේ මෙතන. මෙතන ඉන්නේ බාහිරේ ක්‍රියාත්මක. එතනින් බාහිරේ ක්‍රියාත්මක. එතකොට තමයි මෙන්න මේ මුළු දිග ඔන්න ඔය දිග ඔන්න ඔය මුළු දිගට කියන්නේ බලන්න. ඔව්. ඔය මුළු දිගට මොනවද කියන්නේ? සම්පූර්ණ දිග. අපි කියන්නේ ආයාස බාහුවනේ. සම්පූර්ණ දිග. දරේ සිට ආයාසයට දෙන දුර. ආයාස බාහුව. ආයාස බාහුව. එතකොට බාර බාහුව වෙන්නේ මේක. මේ ටික බාර. එහෙනම් දෙවෙනි ගානේ ලීවරවල ඔයගලන්ට පේනවාද හැමතිස්සෙම ආයාස බාහුව දිගයිනේ කාට වඩා? බාර බාහුවට වඩා. මොකද දරය කොනක තියෙන්නේ මැද බාහිරේ තියෙන්නේ. අනිවාර්යෙන් බාර බාහුව කෙටි ආයාස බාහුව විශාලයි. එහෙනම් අර මම කතාව පටන් ගන්නදී කිව්වා වගේ ආයාස බාහුව දිග නිසා මේකේ බාර බාහුවට වඩා මේකේ පුළුවන් ලොකු බාහිරයක් ඔසවන්න කුඩා ආයාසයකින්. හරි? ලොකු බාහිරයක් ඔසවන්න පුළුවන් කුඩා ආයාසයකින් ස්ථිර නයි මේ බාහිරය
මෙතන නෙමෙයි මෙතන ආවත් මෙතන නෙමෙයි මෙහෙට ගියත් ආයාස බාහුව දිගයි. බාහිරේ තියෙන තැන මේ දෙක අතරනේ. මෙතන උනත් බාහිර බාහුව කෙටි. ආයාස බාහුව දිගයි අනිවාර්යයෙන්. එහෙනම් දෙවෙනි ගානේ ලීවර වල තිබෙන විශේෂත්වය තමයි දෙවෙනි ගානේ ඕ ලීවර එක බය නැතුව කියන්න පුළුවන් දෙවන ගානේ දෙවන වර්ගයේ ලීවර එක වීල් බෑරෝ වගේ දෙවන වර්ගයේ ලීවර එක විශාල භාරයක් අනිවාර්යයෙන්ම කුඩා ආයාසයකින් ඔසවන්න පුළුවන්. උදාහරණ බලමු මේකට තියෙන වෙනත් උදාහරණ මොනවද කියලා. මේ වීල් බැලුව මේ ගිරේත් එහෙමනේ මේ තියෙන දරය කොනක මැද බහරය මේ ආකාරය. එතකොට අනිවාර්යයෙන්ම දරයේ සිට මේ දිග ආයාස බාහුව දිග මෙතන ඉඳලා ආයාස බාහුව ආයාස බාහුව මේක බාර ආයාස බාහුව එතකොට ආයාස බාහුව දිගයි බාර බාහුව කෙටි මේ ලීවරෙත් එහෙමයි. දැන් මෙතනින් තමයි මේ තියෙන ධාරය නේ. ඔක ධාරය මේ මොකක්ද බාහිර මේ මොකක්ද ආයාසය. හරි මේ තියෙන ධාරය බාහිර ආයාස. මේකෙත් මෙතන ධාරය බාහිර ආයාස. එහෙමනේ ක්‍රියාත්මක හරියට මේවා පුළුවන් දැනගන්න. එහෙනම් අපි ඉගෙනගෙන අවසන් කරේ මොන ගණේ ලීවර? දෙවන ගණේ ලීවර. දෙවන ගණේ ලීවර වල මැද මොකද තියෙන්නේ? බාහිර. මැදින් තියෙන්නේ බාහිර. හරි එහෙනම් මොකක්ද දෙවන ගණේ ලීවර වල තියෙන විශේෂම වාසිය විශාල බාහිරයක් කුඩා ආයාසයෙන් අනිවාර්යයෙන්ම ඔසවන්න පුළුවන්. හරි. දැන් මොනවාද එහෙනම් තුන්වන ගණේ ලීවර කියලා කියන්නේ. තුන්වන ගණේ ලීවර. මතක තියාගන්න තුන්වන ගණේ ලීවර කියලා කියන්නේ මෙන්න මේ තත්ත්වය. මේ තියෙන්නේ. මොකද්ද මැද තියෙන්නේ? ආයාස. මැද තියෙන්නේ ආයාස. මැදින් ආයාසය තියෙනවා. දෙපැත්තෙන් දරය හා බාහිරය තියෙනවා. දෙපැත්තෙන් දරය හා බාහිරය තියෙනවා. දැන් මොකද ඔයගොල්ලෝ මේ ගැන කියන්නේ? ආයාස බාහුව දිගද බාහිර බාහුව දිගද? මොකද්ද එතකොට ඒ අනුව එන වාසිය මේක බලන්න. මේකේ ආයාස බාහුව වෙන්නේ මේ ටිකනේ. මොනවද වෙන්නේ? මේක තමයි ආයාස බාහුව. ඒ කියන්නේ ආයාසය මැදින් තියෙන්නේ. මේ නිදසුරට ගන්න. බිලිපිත්තේ මාළු බානකොට මෙන්න මේ කෙලවර තමයි මෙතන තමයි ආයාසය. හරි. මෙන්න මෙතන තමයි ආයාසය. මෙන්න මෙතනින් මේ අතට ආයාසය. ඊට පස්සේ මෙතන තමයි දායක. මෙන්න මෙතනින් තමයි ආයාසය දෙන්නේ. ආයාසය. ඒ කියන්නේ මෙතන ආයාසය. මෙතන 10. මෙතන බාහිර. මේ බාහිරය මේ ආයාසය මේ කෙලවර බිලිපිත්තේ කෙලවර ධරය මැද ආයාසය මැද ආයාසය එතන ධරය එතකොට ධරයේ සිට ආයාසයට දුර ආයාස බාහුව ධරයේ සිට බාහිරයට දුර බාහිර බාහුව එතන මොකද මේකේ දිග බාහිර බාහුව දිගයි ආයාස බාහුව කෙටි බාහිර බාහුව දිගයි ආයාස බාහුව කෙටි. එතකොට මේකේ තත්ත්වය මොකද? මේක බර උස්සන්න යොදා ගන්න එක නෙමෙයි. මොකද්ද මේකේ තියෙන වාසිය? මේකේදී ඇත්තටම ආයාස බාහුව මේ කෙටි බාහිර බාහුවට. එතකොට එන්නේ ලොකු බරකට වැඩි ආයාසයක් යොදන්න. නැත්නම් මේ මාළු බාන එක්කිනාට ලොකු මාළුවෙක් ආවොත් එහෙම මාළුවාගේ බරට වඩා වැඩියෙන් මෙතනින් බලය යොදන්න. මාළුවාගේ බරට වඩා වැඩියෙන් මේ ආයාසය යොදන්න. හරිද? එතකොට මේකේ මොකක්ද තියෙන වාසිය උනේ?
මේ ලීවර වර්ගයේ තියෙන වාසිය. ඔව්. මේ ලීවර වර්ගයේ තියෙන වාසිය තමයි මෙන්න මේ. ආයාසය යොදන තැන සුළු දුරක් චලනය කරනකොට භාරය යොදන තැන ලොකු දුරක් චලනය වෙනවා. භාරය එසවෙන තැන ලොකු දුරක් වෙනවා. දැන් මේ බලන්න. මෙන්න මෙතන ආයාසය යොදන තැන අත. නේද? අත. පොඩි දුරයි හෙලෙන්නේ. පොඩි දුරක් හෙලනකොට භාරය වැඩි දුරක් ගමන් කරනවා. ඒ කියන්නේ මේ බිලිපිත්තට එනකොට මේ බිලිපිත්ත හිතන්න මෙයාට මාළුවේ පහුවුණා. අවුෙච්චලා මෙයා මේ මැදින් මේ අන්තිම මෙහෙම ගස්සනවා නේද? ගස්සනකොට කොහොම නෙන්නේ? කොහොම එන්නේ? එතකොට මෙන්න අත ගෙනියලා තියෙන පොඩි දුරයි නේ. පොඩි දුරයි. අත මෙතන ඉඳලා පොඩි දුරක් ගෙනියනකොට බිලිපිත්ත කෙලවර ලොකු දුරක් ඇවිල්ලා උඩට. ලොකු දුරක් අර බිලිපිත්ත මාළු වානකොට අත පොඩි දුරයි උස්සන්නේ ගස්සන්නේ. අත පොඩි දුරක් ගස්සනකොට බිලිපිත්ත කෙලවර ලොකු දුරක්. ඒකයි මේකේ තියෙන වාසිය. එහෙනම් ඔයගොල්ලෝ විභාගයේ තුන්වන වර්ගයේ ලීවර වල තියෙන වාසිය ලෙස ලියන්න එපා. විශාල භාරයක් කුඩා ආයාසයෙන් ඔසවන්න පුළුවන්. එහෙම එකක් නෙවෙයි තුන්වන වර්ගයේ ලීවර. මොකද්ද තුන්වන වර්ගයේ ලීවර වල තියෙන්නේ? ඒකේ තියෙන්නේ ආයාසය යොදන තැන සුළු දුරක් ගමන් කරන විට භාරය එසවෙන තැන වැඩි දුරක් ගමන් කරනවා කියන වාසිය තමයි ඒක තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳට බලන්න ඔයගොල්ලෝ ඉදලකින් අතු ගන්නකොට කොස්සකින් අතු ගන්නකොට හරියටම සමානයි තුන්වන ගණයේ ලීවරයක ක්‍රියාවට. හොඳට ඔයගොල්ලෝ බලන්න අතු ගන්නකොට ධාරය කොතනද? ආයාසය කොතනද? භාරය කොතනද? හරියටම මේ බිලිපිත්තෙන් මාළු බානකට සමානයි ඒ තුන ක්‍රියාත්මක වෙන විදිහ කොස්සෙන් ඉදලෙන් අතු ගන්න. එතන වෙන්නේ ආයාසය සුළු දුරක් ගමන් කරනකොට භාරය ලොකු දුරක් ගමන් කරනවා. හොඳයි. දැන් අපි දන්නවා එහෙනම් දැන් මේ ලීවර වර්ග තුන පිළිබඳව. හරි. දැන් ලීවර වර්ග තුන පළමුවන ගණයේ ලීවර, දෙවන ගණයේ ලීවර සහ තුන්වන ගණයේ ලීවර. ධාරය මැදින් පළමු ගණය, භාරය මැදින් දෙවන ගණය, ආයාසය මැදින් තුන්වන ගණය. ඊට පස්සේ ඒවයි යාන්ත්‍ර වාසිය අපි බැලුවා. නිතරම යාන්ත්‍ර වාසිය වැඩි වෙන්නේ ආයාස බාහුව දිග වුණාම කියලාත් අපි කිව්වා බාර බාහුවට වඩා. හැමතිස්සෙම කුඩා භාරයක් විශාල භාරයක් කුඩා ආයාසයකින් ඔසවන්න පුළුවන් කිව්වේ දෙවන ගණයේ ලීවර. හොඳයි. දැන් අපි ලීවරයේ යාන්ත්‍ර වාසියෙන් එහාට ගිහිල්ලා තවත් ලීවරයක අර්ථ දැක්වීමට යනවා. ඒ තමයි ලීවරයක ප්‍රවේග අනුපාතය. ලීවරයක ප්‍රවේග අනුපාතය. ලීවරයක ප්‍රවේග අනුපාතය. දැන් අපි බලමු මොකක්ද ලීවරයේ ප්‍රවේග අනුපාතය කියන්නේ? පොඩි විවේක කාලයකින් පස්සේ